අද දවසේහි පින් ඇති දායකත්වය දරනු ලබන්නේ චන්ද්‍රා ඉද්දවල ආර්යරත්න පින්වත් මැතිණිය විසින් අරමුණු බවට පත්වන්නේ අප අතරින් සමුගත් ආදරණීය දෙමව්පියන් වන WM විජේතුංග ඉද්දවල පියාණන්ටත් බණ්ඩාර මැණිකේ හේතෙමගේ ආදරණීය මෑණියන්ටත් හේනේගම ආදරණීය මෑණියන්ටත් ඒ වගේම මව්පිය දෙපාර්ශවයේම වංශ පරම්පරාගත ඒ අභා ප්‍රාප්ත වන්නට යෙදුණු සියලුම වංශ පරම්පරාගත ඥාති මිත්‍රාදීන්ට මේ පුණ්‍යානුමෝදනාව සැලසේවා කියන අදහසින් අද දවසේ දායකත්වයෙන් දරනු ලබන්නේ. ඒ වගේම ආනන්ද ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයක් ශාසනික කටයුතු සිදු කිරීමට ශක්තිය ධෛර්යයක් ප්‍රාර්ථනා කර සිටිනවා. ඒ වගේම සද්ධර්මයේ ශ්‍රවණය කරන සෑම සියලු දෙනාටමත් අප සියලු දෙනාටමත් වහවහ උතුම් සද්ධර්ම අවබෝධයම සලසා ගන්නට මේ ධර්මානුශාසනා බලය ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේහි දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නේ චන්ද්‍රා ඉද්දවල ආර්යරත්න පින්වත් මැතිණිය. එතුමියගේ සියලුම සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා. එතුමියටත් ආයුරාෝග්‍ය සම්පන්නිය දීර්ඝායු සම්පන්නිය නිරෝගී සම්පන්නිය සැලසේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. සාදු. සාදු. දෙදහස් 22 වසරේ 7 වෙනි මාසේ 17 වෙනිදා භාවනා වැඩසටහන ශ්‍රද්ධාවන්ත ගුණගරුක වාසනාවන්ත පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ධර්මය දැනගන්නවා කියලා එකක් තියෙනවා, අවබෝධ කරනවා කියලා තව එකක් තියෙනවා. ඒකට කියන්නේ විදර්ශනා ධූරය කියලා. දැන් මේ ධර්මානුශාසනාවේදී අපි කටයුතු කරන්න ඕන විදර්ශනා ධූරයේදී කටයුතු කිරීම. ග්‍රන්ථ ධූරයේ දෙන්නෙකු සේනොවේ. ග්‍රන්ථ ධූරයේ යෙදෙන්නෙකු කටපාඩම් කරන්න ඕන, මතක තියාගන්න ඕන, ආවර්ජනා කරන්න ඕන. එහෙමයි. ඒ ග්‍රන්ථ ධූරය. ඒක තමයි අධ්‍යාපන ලැබෙන කාලයේදී ඒවා ලබාගෙන තියෙනවා. දහම් පාසල් යන කාලයේදී ග්‍රන්ථ ධූරයේ ලබාගෙන තියෙනවා. දැන් අපි ඒ ග්‍රන්ථ ධූරයෙන් ලබාගත් දේවලුත් ඉවහල් කරගෙන ඒ වගේම මේ මොහොතේ දේශනා කරන දේවලුත් මුල් කරගෙන අපි විදර්ශනා ධූරයේ දෙනවා. ඒ කියන්නේ අද අපේ හිත වෙනස් කරගන්න, කෙලෙස් මල වලින් නිදහස් කරගන්න. වඩාම වැදගත්කම තියෙන්නේ තමන්ගේ හිත මුලින්ම හදාගන්න එක. අනුන්ට බණ කියනවට වඩා, බණ සාකච්ඡා කරනවට වඩා, බණ ධර්ම ප්‍රචාර කරනවට වඩා මුලින්ම තමන්ගේ හිත තමන්ට සෑහෙන මට්ටමකට, සතුරුදායී මට්ටමකට, අපාබිය නැති වෙන්න, සාංශාරික බය නැති වෙන්න, මෙලව ජාති ජරා ව්‍යාධි මරණ දුක්ඛ පීඩාවන් වල තියෙන බය නැති වෙන තත්වයට හිත ගොඩ නගා ගන්න ඕන. ජීවිතේ තේරුම් ගන්න ඕන. එහෙම තේරුම් ගත්තාම තමයි අන් කෙනෙකුට වුණත් අනුශාසනයක් කරන්න සුදුස්සෙක් බවට පත් වෙන්නේ. එහෙම නැත්තම් පින්නතුනේ
ඇතුලේ කුණු තියෙනවා නම් කට අරපු ගමන් යන්නේ ගඳ එළියට. හරියට පින්නතුනේ ඇතුලේ හිතේ කුණු පිරලා තියෙනවා නම් අභ්‍යන්තරං ගහනම් බාහිරං පරිපජ්ජසි. අභ්‍යන්තරව බොහෝම ගහනවා තියෙනවා මොනවද තියෙන්නේ? කසල තියෙනවා. ඉතින් කසල ඇතුලේ පිරිච්ච කෙනෙක් කටක් ඇරියොත් නිකන් හරි එයාගේ කටෙන් පිට වෙනවා පින්නතුනේ හරියට අර টয়ලට් කටක් ඇරියා වගේ ඒකෙන් ගඳ තමයි එළියට යන්නේ. ආයි සුවඳක් කියන්නේ විසක් කියන්නේ එළියට. ඉතින් කොච්චර හොඳ වචන කටින් කතා කරන්න උත්සාහ කරත් අර නරක ගඳ තමයි යන්නේ. ඉතින් ඒ නිසා ඇතුළත හොඳ කරගත්තොත් යහපත් කරගත්තොත් එයා නිහඬව සිටියත් එයා තුලින් පිට වෙන කිරණ හොඳයි. එයා මුයින් කට ඇරලා මිනිස්සෙකුට මොන වචනයක් කතා කරත් බැන්නත් හොඳක් කිව්වත් මොනවා කිව්වත් ඒක ලෝකයට යහපතක් වෙන සුවඳක් බවට පත් වෙනවා. ඒ වගේම අපේ පින්නතුන් අහලා තියෙනවනේ ඔය උඩු හුළඟෙත් යටි සුළඟෙත් දෙකේම හමන සුවඳක් වේද කියලා අහුවම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොනවද? මොන සුවඳද හමන්නේ? සිල් සුවඳනේ. සිල් සුවඳයි හමන්නේ. එවන මේ මල් වර්ගවල සුවඳවල් යටි හුළඟේ විතරයි ස්වාමීනි ගහගෙන යන්නේ. උඩු හුළඟේ යන්නේ නෑ. උඩු හුළඟෙත් යන සුවඳක් තියනවාද කියලා. සීලය සුවඳයි පින්නතුනේ. මිනිස්සෙක්ව සුවඳවත් කරනවා. දැන් අපි මිනිස්සු සෙන්ට් ගහගෙන යනවනේ නේද? සුවඳ ගහන්න. හැබැයි මිනිස්සුන්ගේ තියෙන පෞකාර සුවඳ තිබුණොත්, ගඳ තිබුණොත් අර සෙන්ට් සුවඳට ඒක සුවඳවත් කරන්න බෑ. එයා ප්‍රියමනාප කෙනෙක් කරන්න බෑ. එයාව ප්‍රියමනාප කෙනෙක් කරන්න පුළුවන්. එයා හොඳ මිහිරි කෙනෙක් කරන්න පුළුවන් සිල් සුවඳට. එහෙමනම් තමා තුළ ජනිත කරගන්න පුළුවන් දෙයක් තමයි සිල් සුවඳ කියලා කියන්නේ. ඉතින් ගොඩාක් දෙනෙක් පව් පින් බෙදා ගන්න බැරි තැනක ඉන්නේ. ඒ කියන්නේ මේ කුසල ධම්මා මේ අකුසල ධම්මා කියලා තෝරගන්න තේරෙන්නේ. බොහෝ දෙනෙකුට තේරෙන්නේ විශේෂයෙන් මේ තරුණ පරම්පරාවේ දුවලන පුතාලට කිසිසේත්ම තේරෙන්නේ මේක උගන්නලත් නැහැ. කොහොමද තමන් මේක පව් මේක පින් මේක නරකයි මේක බුද්ධ ආදී මහත්මයෝ ප්‍රතික්ෂේප කර දෙයක් මේක අනුමත කරපු දෙයක් ආදී වශයෙන් ඒක තේරුම් ගන්න ශක්තිමත් නැහැ. ඒ නිසා සරලව තමන් ඉස්සෙල්ලා තේරුම් ගන්න පුරුදු වෙන්න අර්ථෝපනායක ධර්ම. ඒ කියන්නේ නිරන්තරයෙන්ම තමන් කරන කියන දේ තමන්ට ලැබුණොත් තමන් සතුටුද? තමන් කොහොමද ක්‍රියා කරන්නේ? තමන් කරන දේ තමන්ට වෙන කෙනෙක් කරොත් තමන් සතුටුද කියලා බලන්න. අපි වෙන කෙනෙකුට කැම්පින් ගානක් දෙනකොට අපි කල්පනා කරන්න ඕනේ මේ විදියටම මට කැම්පින් ගානක් හම්බුනොත් මම සතුටුද? අපි තවත් කෙනෙකුට උදව්වක් කරනකොට අපි කල්පනා කරන්න ඕන ඒ උදව්ව මේ විදියට කරොත් වෙන කෙනෙක් අපිට අපි සතුටුද? මම දැකලා තියෙනවා සමහර අයගේ උදව් කරන්නේ කොහොමද? එහෙම වීසි කරලා. නේ? ඔන්න කියලා නේද? එතකොට අපි කල්පනා කරන්න ඕන අපිටත් එහෙම උදව් කරොත් කවුරු හරි අපි ඒකට කොහොමද ප්‍රතිචාරය දක්වන්නේ? අන්න ඒ වගේ කල්පනා කරගෙන තමන් අකමැති දේවල් අනුන්ට තමන් සිද්ධ කරන්නේ නැහැ කියන තැනකින් කටයුතු කරන්න. අන්න එතනම පින්නතුනේ සීලය උපාදනය වෙන්න පටන් ගන්නවා. සීලය සැකසෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් අපේ පින්නතුන්ට මේ 5ක් 10ක් කියලා ඒ 5ට 10ට කොටු වෙලා හිටියොත් එයා ඒ 5 10 ආරක්ෂා කරනවා. නමුත් තමන්ගේ අතින් කෝටියක් දේවල් නැති වෙන්න පුළුවන්. සමහරලාට වෘත නිසා සීල මාන්නය පවා හට ගන්නවා. සීලය නිසා මාන්නය හට ගන්නවා. ගුණධර්ම නිසාත් මාන්නය හට ගන්නවා සමහර අයගේ. මම මෙහෙම කෙනෙක් කියලා. දානය නිසාත් මාන්නය හට ගන්නවා. හට ගන්න නැද්ද? මම
මම තමයි ලොකුවටම දන් දුන්නු කෙනා. මම තමයි ලොකුම දේ පූජා කරපු කෙනා. මම තමයි ලොකුම චෛත්‍ය හදපු කෙනා. මම තමයි පන්සලේ ගන්ටාර කුළුණ හදපු කෙනා කියලා මාන්නයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා හිත පරිස්සම් කරගන්න එක ලොකු වැඩක් වෙන්න තුනේ. ලොකු වැඩක් ඒක බොහෝම සැලකිල්ලෙන් නුවණින් කරන්න ඕන දෙයක්. මේ හිත කියන්නේ ඝන වස්තුවක් නෙමෙයි. සෙන්ස් වෙන දෙයක්. Tamanට සංවේදී වෙන දෙයක්. ඒක කියන්න බෑ. චිත්ත රටාව මෙන්න මෙච්චරයි කියලා. පුදුමාකාරයි මේ සිත නොයෙකුත් චිත්ත රටා හැම මොහොතකම ඇති කර ගන්නවා. තේ චිත්ත රටාවල් හොඳට තේරුම් ගන්න හැකියාව තියෙනවා. තමන්ට සෞම්‍යතාවයක් දැනෙන චිත්ත රටාවක් වෙන්න ඕන. ඉතින් මේ සෞම්‍යතාවයට කැමති අය හරි අඩුයි. මිනිස්සු ඇබ්බැහි වෙලා ඉන්නේ මොකනවටද? මිනිස්සුන් ඇබ්බැහි වෙලා ඉන්නේ වින්දනයට. ලෝභය වින්දනයක්. ද්වේෂය වින්දනයක්. රාගය වින්දනයක්. ඊර්ෂ්‍යාව වින්දනයක්. පාපය වින්දනයක්. වැඩිම වින්දනය තියෙන්නේ පාපේ. දරුණුම විදියට පව් කරනකොට තමයි වින්දන තියෙන්නේ. දැන් මම දන්නවා එක්තරා ගව මඩුවක හිටපු මිනිස්සෙක් ඒ ගව මඩුවෙන් එයා අයින් වෙන්නේ නැත්තේ ඇයි කියලා ඇහුවාම එයා කියනවලු එයාට දවසට ඒ සතෙක් මැරුවාම පුදුමාකාර වින්දනයක්ලු තියෙන්නේ. සතෙක් මැරුවාම වින්දනයක් තියෙනවලු. එයාට එතකොට මේ වින්දනය නොකර බැහැලු. ඒ වගේම මම අහලා තියෙනවා මේ ඔය පාතාලේ වැඩ කරන ඒ කල්ලි කණ්ඩායම් වල ජාත්‍යන්තරේ ඉන්න ප්‍රකාශකයෝ කළා තියෙනවා. ඒගොල්ලෝ වැඩියෙන් මේ මුදලට වඩා ඒගොල්ලෝ ඒකේ ක්‍රියාවෙහි යෙදුනේ ඒකෙන් ලැබෙන වින්දනයටලු. වුන්ට යම් කිසි සොරකමක් කළාම ඝාතන සිද්ධ කරාම වින්දනයක් ලැබෙනවලු. ඒ නිසා තමයි ඒ වින්දනයේ සඳහා තමයි වුන් ඒ දේවල් සිද්ධ කරලා තියෙන්නේ කියලා කියනවා. ඒ නිසා පාපේත් එක්තරා වින්දනයක් තියෙන. හැබැයි ඒ වින්දනයට ඒහා සමානම ප්‍රතිවිපාකයක් තියෙනවා. එතකොට යම් කිසි විඳවීමක් තමයි අපායෙත් තියෙන්නේ. යම් කිසි විඳවීමක් තමයි පෙරේත ලෝකේ තියෙන්නේ. යම් කිසි විඳවීමක් තමයි තිරිසන් ආත්මවල තියෙන්නේ. යම් කිසි විඳවීමක් තමයි පින්නතුනේ මේ මනුස්ස ආත්මෙත් තියෙන්නේ. යම් ආකාරයක විඳවීමක් තමයි දිව්‍ය ලෝකවල තියෙන්නේ. යම් ආකාරයක විඳවීමක් තමයි බ්‍රහ්ම ලෝකේ තියෙන්නේ. අපි එකට යම් නම් කියනවනේ මේ ලෝකේ ඕපපාතික ආත්ම භාවයන් වලට දීපු යම් නම් ස්වභාවයක් නැතුව අපිට දෙයක් විග්‍රහ කරන්න බැරි නිසා. ඒවට ඒ ලෝක කියලා ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ ඒ හැම තත්වයකම යම් වින්දනීය ස්වභාවයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් විමසුවාම ඔබ දෙවියෙක්ද බ්‍රහ්මයෙක්ද මිනිසෙක්ද ගාන්ධර්වයෙක්ද ඔය හැම අවස්ථාවකදීම දුන්න උත්තරේ තමයි බුදුහාමුදුරුවෝ මං ඔය කිසි කෙනෙක් නොවේ කියලා. ඒකට හේතුව අර කිසිම කෙනෙක් ළඟ තියෙන ඒ වින්දනීය ස්වභාවල් බුදුහාමුදුරුවෝ ළඟ තිබුණ නැති නිසා. ඒවට අන්තගාමීව ඇදී යන ස්වභාවය ඒ ආර්ය ශ්‍රාවකෙක් ළඟත් නැති වෙන්න ඕන. එහෙම නැත්නම් බෞද්ධයෙක් කියන කෙනාත් වර්ධනය කරගෙන යන්න ඕන. භවය කියලා කියන්නේ වින්දන ස්වභාවයකට. සමස්ත භවය කියලා කියන්නේ වින්දනීය ස්වභාවයකට. භවය කොතනද? එතන වින්දනීය ස්වභාවයක් තියෙනවා. ඒ නිසානේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ යමෙක් ත්‍රිවේදනාව ඉක්මවයිද ඔහු මුළු බුද්ධ ශාසනයම දැනගත්තා වේ.
යමෙක් ත්‍රිවේදනාව ඉක්මවයිද ඔහු මුළු බුද්ධ ශාසනයම දැනගත්තා වේ. ත්‍රිවේදනාවන් ඉක්මවන්න පුළුවන් නම් අන්න එයා තමයි බුද්ධ ශාසනයම දැනගන්නේ. බුද්ධ ශාසනයම දැනගන්නේ. ඉතින් හරි සරලයි. එහෙනම් අපි මුලින් කතා කරපු වචනේ වඩාත් සාක්ෂාත් වෙනවා මෙතෙන්දී. සමස්ත ලෝකේ යන වින්දන ස්වභාවයක්. දුක් වේදනා විඳින්න ලෑස්ති වෙලාම ඉන්න අය ඉන්නවා. සැප වේදනා අපේක්ෂාවෙන් ඉන්න අයම ඉන්නවා. උපේක්ෂා වේදනා අපේක්ෂාවෙන් ලබන අය ඉන්නවා. මේ හැම වින්දනාත්මක ස්වභාවයක්ම මිනිස්යාව යම් පිච්චීමකට ලක් කරනවා. පිලිස්සීමකට ලක් කරනවා මිනිසයා. ඉතින් සත්වයන්ටත් තියෙනවා. කාටත් තියෙනවා. ඒකෙන් තමයි සත්ව ගතිය හැදිලා තියෙන්නේ. සත්වයාගේ පැවැත්ම තියෙන්නේ එතන. වින්දනයට ඇලීම. ඒක තමයි පැවැත්ම. ඒක තමයි මනසේ රටාව. ඒක තමයි මනසේ පැවැත්ම. දැන් මේ අපි උත්සාහ කරන්නේ මේ පැවැත්ම නැවැත්මක් බවට පත් කරගන්න. පැවැත්ම නැවැත්මක් බවට පත් කරගන්න. ඉතින් මේ නැවැත්මක් අවශ්‍ය කරන්නේ මේ සංසාරේ සැරිසරලා එපා වෙච්ච අයට. හොඳට දිව්‍ය ලෝකවලත් සැප විඳලා, හොඳට අපායේ දුක් විඳලා, හොඳට මනුස්ස ලෝකවලත් රජ සිටුකම් කරලා සංසාරෙත් සැරිසරලා එපා වෙනවා සංසාරේ. අන්නේයට අවශ්‍ය කරන සංසාරේ නැවැත්මක්. එහෙම නැත්නම් අවශ්‍ය කරන්නේ මොකද්ද? වින්දනය. අපි ඔක්කොම මේ මිනිස් ලෝකේ කීමට කිව්වට කවුරුත් මේ උත්සාහ කරන්නේ දිව්‍ය ලෝකෙට යන්න, කවුරුත් සුගතිගාමි වෙන්න උත්සාහ කරන්නේ කියලා අපි කිව්වට ඇත්තෙන්ම එහෙම නැහැ. එක මිනිස්සයා එක පාරමිතාවල් වල ඉන්නේ. අපායට යන පාරමිතා පුරන අය ඉන්නවා. දිව්‍ය ලෝකෙට යන පාරමිතා පුරන අය ඉන්නවා. බ්‍රහ්ම ලෝකෙට යන පාරමිතා පුරනවා. නැවත මනුස්සාත්ම ලෝකවල ඉපදෙන පාරමිතා කරනවා. නැවත මේ රටේ උපදින්න එපා කියලා පාරමිතා කරනවා. මේ රටේම උපදින්න කියලා පාරමිතා කරනවා. ගැහැණු අය ඉන්නෝ පිරිමි වෙලා උපදින්න කියලා පාරමිතා කරනවා. ඒ පාරමිතාවන් සාර්ථක වෙනවයි කියලාත් අපිට හිතන්න පුළුවන් පින්නතුනේ. ඔය මනෝවිද්‍යාවෙන් කරන ලද පරීක්ෂණයකදී අහුවෙනවා එක්තරා පිරිමි ළමයි ගිය ආත්මවල ගැහැණු චරිතයක්. එතකොට ඒ ගැහැණු චරිතය හැමදාම පන්සලට දාන ගෙනිච්චා. ලොකු දම් පෙට්ටියක් ඔළුවට තියාගෙන දරුවොත් එක්ක දානේ අරගෙන යනවා. ස්වාමියා හරි දරුණු කෙනෙක්, බීලා පහර දෙන, නිന്ദා පහස කරන, හැමදාම ගුටි බැට දෙන දරුණු ස්වාමියෙක්. එතකොට එයාට හිතෙනවා මේ කාන්තාවක් වෙලා ඉපදිච්ච නිසා තමයි මට මේ දුක් සියල්ලම ලැබෙන්නේ. ගැහණියක් වෙච්ච නිසා තමයි. එයා හැමදාම දන් දීලා ප්‍රාර්ථනා කරේ මොනවද කියලා අහුවාම කියනවා පිරිමි ආත්මය. වෙන කිසිවක් නෙවෙයි. මොකද ප්‍රාර්ථනා කරේ පිරිමි ආත්මය. එතකොට ගිහිල්ලා මේ ආත්ම භාවය ලැබෙනකොට එයා කොහොම හරි පිරිමි ආත්මයක් අර ප්‍රාර්ථනා කරපු විදියටම ලබනවා. ප්‍රාර්ථනා කරපු විදියටම ලබනවා. හැබැයි පුදුම කියලා කියන්නේ යම් ආකාරයකට අර ගිය ආත්මේ ගෑවිච්ච දේවල් මේ ආත්මේ ඒ චරිතවල යම් ආකාරයකට පිහිටනවා. තේරුණා නේද? ඕනම කෙනෙක්ගේ ජීවිතේ දිහා බලලා, මනස දිහා බලලා එයාගේ ගිය ආත්මේ කියන්න පුළුවන්. මොකද හේතුව ගිය ආත්මේ දේවල්
මේ ආත්මයට සම්බන්ධ වෙනවා. උදාහරණයක් වශයෙන් භාෂාව කියමුකෝ අපි. ගිය ආත්මේ ඉංග්‍රීසි භාෂාව හොඳින් හසුරවපු කෙනෙක් මේ ආත්මේ උපදිනවා. ඉපදුනාට පස්සේ එයාට ඉංග්‍රීසි භාෂාව ලේසි වෙනවද අමාරු වෙනවද? එයාට ලේසි වෙනවා. අපේ හාමුදුරු කෙනෙක් හිටියා. උන්වහන්සේ අපි ඔක්කොම ඉංග්‍රීසි භාෂාවෙන් එකට ඉගෙන ගත්තේ. ඒ හාමුදුරන්ට හරි ඉක්මනට ඉංග්‍රීසි භාෂාව මේ පුළුවන් වුණා. උන්වහන්සේ ඔය බෙහෙත් කවර බෙහෙත් වල තියෙන ඒ උපදේශ මාලා එහෙම ලස්සනට හොඳට කියවන්න පටන් ගත්ත හැමතිස්සෙම. ඒ පැත්තෙන් තමයි එයා ඉගෙන ගත්තේ. පස්සේ බලාගෙන යනකොට මේ ගති පුරුදු ඔක්කොම ඒ ගති පුරුදු ඔක්කොම මේ ගියාත්මෙන් ආපු ඒවා වෙනවා. ගියාත්මේ පුරුදු කරපු ගති පුරුදු. ගියාත්මේ තිබුණු හැකියාව තමයි මේ ආත්මයට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා කර්ම විපාකයේ කියන එක තමන් කරන කුසල කුසල කර්මයන්ට අනුකූලව තියෙන කර්ම විපාකයේ කියන එක ඒක පුදුම දෙයක්. ඒක ගොඩාක් වෙලාවට තමන්ම හදාගන්න දෙයක්. තමන්ම සකස ගන්න දෙයක්. ඉතින් මේ ආත්මෙම නිවන් දකින්න හෝ මනුෂ්‍යාත්මයක් ලබන්න හෝ දිව්‍ය ආත්මයක් ලබන්න හෝ දැන් අදිෂ්ඨානයකින් වැඩ කරන්න ඕන කියලා දැන් ඉතින් ඉගෙන ගන්න. නිවන් දකින්නත් අදිෂ්ඨානයකින් වැඩ කරන්න ඕන. කියන්නේ මට මේ ඔක්කොගෙම ගැලවෙන්න ඕන. ඒක තමයි නිවන් දකින්නවා කියලා කියන්නේ. නිර්වාණයටපත් වෙනවා. මට මේ ඔක්කොගෙම ගැලවෙන්න ඕන. මේ ඔක්කොම සියුම් වේදනාවන් වලින් පවා මේ මනසේ තියෙන දේවල් වලින් ගැලවෙන්න ඕන කියලා එයා කල්පනා කරනවා. එහෙම කල්පනා කරලා එයා ගැලවෙනවා. ඊළඟට පෙනුතුණි ඔය වේදනාව කියන සම්බන්ධයෙන් කටයුතු කරාම වේදනා කොටස් දෙකකට බෙදන්න පුළුවන්කම තියෙනවා. අපි ඒක මෙහෙම විග්‍රහ කරමු. පුදුන් ජනයාට තියෙන අන්තගාමී වේදනා. අපි එහෙම කියමු. අන්තගාමී දැඩි වේදනා තියෙනවා. ආර්ය භූමියකටපත් වෙච්ච කෙනෙකුට තියෙන්නේ අන්තගාමී නැති වේදනා. අපි යන්නේ මේ විදිහට හඳුනගන්නකො. අන්තගාමී වේදනා සහ අන්තගාමී නැති වේදනා කියලා කොටස් තියෙනවා. අන්තගාමී වේදනා කියලා කියන ඒවා හරි රළුයි. රළු වේදනා. අන්තගාමී නැති වේදනා එහෙම රළු නෑ පින්නතුනි. එහෙම රළු නෑ. ඔන්න ඒ නිසා බර අඩුයි. අපි කියමු තව උදාහරණයක් ඇති කරලා ආර්ය භූමියටපත් වෙච්ච කෙනෙකුට තියෙන වේදනා පුළුන් වගේ වේදනාවක්. පුළුන් ගෝණියක තියෙන වේදනාවක් වගේ කියලා අපි කියමු. ඊට පස්සේ පුතඥයාගේ වේදනාව යකඩ ගෝණියක් වගේ. දැන් කිලෝ වලින් නෙමෙයි කිව්වේ, ගෝණි වලින් කිව්වේ. දැන් අපි දන්නවා එහෙනම් පුළුන් ගෝණියේ බර අඩුයි. ඒකට අරක බරයි. කාද පුතඥයාගේ වේදනාව රළුයි, ඝනයි, බරයි. පුතඥයාගේ වේදනාව රළුයි, ඝනයි, බරයි. එනිසා පුතඥයන්ගේ ආදරය කරුණාව වුණත් අතිශයින් භයානකයි. අතිශයින් භයානකයි. අනිත් පැත්තට පෙරළුනාම
ඒවා හරි රුදුරු තත්වයකට ගමන් කරනවා. භීෂණ තත්වයකට ගමන් කරනවා පින්නතුනේ. ඒ නිසා තමයි පුහුදුන් සිතෙහි භයානකත්වය, පෘථග්ජන භාවයේ භයානකත්වය. අපි මේ ජීවත් වෙන ලෝකය හරි පුදුමයි. බල තණ්හාවක් ඇති වුණාම තමන්ව කවල පොවලා හුරුතල් කළා තමන්ගේ ජීවිතයේ සියල්ලම ඉෂ්ට සිද්ධ කරලා අධ්‍යාපනය ලබා දීලා නාවලා ලස්සනට තියලා එහෙම තිබ්බත් අජාසත් වැනි මිනිස්සෙකුට එකපාරට හිතෙනවා ඒ පීතෘවරයා හිර කරලා තමන්ට බලය ලබා ගන්න ඕන කියලා. අමුතුවෙන් මොකක්වත් වැරද්දක් ඕනේ නැහැ. තමන්ගේ බල තණ්හාව තිබ්බාම හොඳටම ඇති. ආයි මුකුත් වැරද්දක් ඕනේ නැහැ. අර සෝවාන් මාර්ගඵලයටපත් වෙච්ච අර උත්තමයාව තියෙනවා. ඊට පස්සේ තව වද හිංසන, තව මරණය දක්වාම වැඩ කටයුතු කරනවා. ඒ අගේ පස්සේ තේරෙනවා. ඒක තමයි මිනිස්සෙගේ තියෙන තණ්හාව, ආශාව, ඒ තියෙන භයානකත්වය. ඉතින් මේක හරි භයානක විදියට අපි පවුල් අතර, සහෝදර සහෝදරියන් අතර, මව්පිය දරුවන් අතර, පන්සල අතර, පන්සලේ ගෝල බාලියෝ අතර, පන්සලේ භික්ෂු දායක පිරිස් අතර මේක අපි දැකලා තියෙනවා. මේ ඔක්කොම තියෙන්නේ හිතේ භයානක ඒ කෙලෙස් ධාමයක තියෙන රුදුරු ගති ලක්ෂණ. රුදුරු ගති ලක්ෂණ. එනිසාවෙන් අපි මුලදී මතක් කළා වගේ අපි ඉස්සර මතක් කරන නිරන්තරයෙන්ම මිනිස්සෙක් කියලා කියන්නේ ඔය විදුලි බෝඩ් එකේ ඉස්සලා ගහලා තියෙනවා ඩේන්ජර් කියලා ගහලා තියෙනවා. අනුතුරුදායකයි කියලා තියෙනවා. මම හිතන මිනිස්සුන්ගේ හැම තැනම අපි දකින්න ඕන මේගොල්ලෝ හරි අනුතුරුදායක මිනිස්සු. හැම කෙනාම අනුතුරුදායකයි. තමන් පරිස්සම් වෙලා ඉන්න ඕන. මේ අනුතුරුදායක බෝම්බ ටිකක් ආශ්‍රය කරනවා. දැන් බෝම්බ ගොඩක් වලලාල තියෙන මැදින් සෙබලෙක් ගමන් කරනවා කියලා හිතන්නකෝ. ඔහුගේ අඩි අර උස්සවල තියන්න නැතුව මෙහෙම පොළොව දිගේ තල්ලු කර කර යන ක්‍රමයක් තියෙනවා. බෝම්බ වල අපු දාලා තියෙන බිමේ ඇවිදින ක්‍රමයක් තියෙනවා. ආන්න ඒ වගේ තමයි මිනිස්සු අතර පරිස්සමෙන් ඇවිදින්න ඕන. ඔවුන් පුපුරා ගියාම ඔවුන්ටත් ඒක විනාශයක්. අනිත් කෙනත් ඒකෙන් විනාශ වෙනවා. අපි ඉස්සෙල්ලම තේරුම් ගන්න ඕන මේ මිනිස්සයා කියන සත්වය අසරණයි. ඒගොල්ලන්ගේ නායකයා තණ්හාව. තණ්හාවේ දාසයෙක් තමයි මිනිස්සයා කියලා කියන්නේ. තණ්හා දාසෝනේ. ඒගොල්ලන්ගේ නායකයා තණ්හාව. තණ්හාවේ දාසයෙක් තමයි මිනිස්සයා කියන්නේ. එතකොට අපි තේරුම් ගන්න ඕන මෙයා තණ්හාව පරද්දන්න පුළුවන් ශක්තියක් තියෙන කෙනෙක්ද බැරි කෙනෙක්ද කියලා තේරුම් ගන්න ඕන. තණ්හාව පරද්දන්න පුළුවන් කෙනෙක්ද බැරි කෙනෙක්ද?
ඉරිසියාව පරද්දන්න පුළුවන් කෙනෙක්ද බැරි කෙනෙක්ද? ආශාවල් පරද්දන්න පුළුවන් කෙනෙක්ද බැරි කෙනෙක්ද? සිත පරද්දන්න පුළුවන් කෙනෙක්ද බැරි කෙනෙක්ද? සිත පරද්දන්න පුළුවන් කෙනෙකුට තමයි සතර සම්‍යක්ප්‍රධාන වීරියෙන් හෙබි පුඤ්ජලයා කියලා කියන්නේ. හිත පරද්දන්න පුළුවන් කෙනෙකුට. බොහෝ දෙනෙකුට හිත පරද්දන්න බෑ. එක්තරා තරමකට විතරයි ඒගොල්ලන්ට ඒක පාලනය කරගන්න පුළුවන්. එතනින් එහාට බෑ. පිඹුරෙක් වෙලා ගත්තා වගේ වෙලීමකට මිනිසා හසු වී තිබෙන්නේ. එයාගේ වෙලා ගැනීමෙන් නිදහස් වෙන්න යන හේහු තව උතා ගන්නවනේ. තව උතා ගන්න තදින් ඔතනවා. හෙට කැඩිලා යනකම් ඔතනවා. ඉතින් ලොකු උපාය මාර්ගික ක්‍රමවේදයක් දන්න පුජ්‍යලයකට විතරයි ඒකෙන් ගොඩ එන්න පුළුවන්. මිදෙන්න පුළුවන්. අන්න ඒගොල්ලෝ තමයි සසරෙන් මිදෙන අය. තව උපමාවක් තියෙනවා. අර කාන්තාරවල තියෙනවා පින්නතුන වැලි අගල් කියලා එකක් තියෙනවා. මේ වැලි අගලකට වැටිච්ච මිනිස්සෙකුත් මිදෙන්නේ බොහෝම උපාය මාර්ගික බුද්ධියක් තියෙන කෙනෙකුට විතරයි පුළුවන්. එයා වැලි අගලේ ගැඹුර කොයි පැත්තද කියලා බලා ගන්න ඕන. වැලි අගලෙන් හැමින් දඟලන්න නැතුව ගොඩ වෙන්න පුළුවන් පැත්තට ළඟා වෙලා එකකින් ගොඩ එන්න ඕන. නැත්තම් වැල්ලේ ගිලිලා මැරිලා යනවා. ඒ එහෙමනම් ලොකු උපාය මාර්ගික බවකුත් ශක්තිමත් බවකුත් තියෙන මිනිස්සෙක් පමණක් වැල්ලේ ගිලිනවා. මේ ඒකෙන් නිදහස් වෙලා එනවා නැත්තම් වැල්ලේ ගිලිනවා. පින්නතුනේ තවත් ඔය විහාර මන්දිරවල එහෙමත් තියෙනවා. අර මකරගේ කට ඇඳලා ඒ කටින් එළියට සිංහය පනිනවා. අන්න ඒ වගේ පින්නතුනේ මකරයාගේ මාරයාගේ කටින් මිදී යන පිරිස සිංහයෝ. ශාක්‍ය වංශයේ සිංහ රාජයා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට. ඒ වගේ සිංහ රාජයෝ පින්නතුනේ මේ සංසාරයෙන් මිදෙන කෙනා සිංහ රාජෙක්. ගොඩාක් ශක්තිවන්තයෙක්, ගොඩාක් ප්‍රඥාවන්තයෙක්. එයා ආවේග නෙමෙයි දියුණු කරන්නේ, එයා දියුණු කරන්නේ ප්‍රඥාව. නුවණ දියුණු කරන්නේ. එයා මමත්වයේ නෙමෙයි දියුණු කරන්නේ, මමත්වයෙන් බැහැර වූ බව, මමත්වයෙන් තොර බව තමයි දියුණු කරන්නේ. මමත්වයෙන් තොර බවයි දියුණු කරන්නේ. කොහොමද මේ මමත්වයේ දියුණු කිරීම හා මමත්වයෙන් තොර බව දියුණු කිරීම? මම කියලා කියන්නේ පින්නතුනේ අපි ඒක මෙහෙම විග්‍රහ කරමු. සංකල්ප සමුදායක්, දෘෂ්ටි සමුදායක්, වචන සමුදායක්, ප්‍රතිපත්ති සමුදායක්, ආකල්ප සමුදායක් ගොනු කරගත්ත කරත් එක පටවාගත්ත කරත්තකාරයෙක් වගේ. එහෙමනේ කරත්තකාරයෙක් වගේ. ඒක ගැලපුණා ලස්සනට ධම්මපදයේ මුල් ගාථාවට.
කරත්තකාරයෙක් වගේ අපිට තේරෙනවා. ඔක තමයි මමත්වය වර්ධනය කරන කෙනාගේ ලක්ෂණය. එයා අහන්නේ ඒකෙන්. මොකෙන්ද? අර කරත්තේ පටවගත්ත දේවල් පොඩි බැඳගෙන තමයි එයා අහන්නේ. ඉතින් යාට තියෙන විශාල බඩු කරත්තයක්. බඩු කරත්තයක් තියෙනවා. ඒ කරත්තේ තියාගෙන ඒ කරත්තේට අනුව මමත්වයෙන් ධර්මය ඇසීම ලෝකයට මුහුණ දීම. ඉතින් හැමෝම මමත්වයෙන් තමයි පින්නතුනේ හැම දෙයකටම මුහුණ දෙන්නේ. හැම දෙයකටම මුහුණ දෙන්නේ මමත්වයෙන්. අපි ජේෂ්ඨ වන්නේ ඔබේ මමත්වයට වඩා මමගේ මමත්වය වැඩි. අන්න එහෙම තමයි ලෝකේ පෘථග්ජන ලෝකේ ජේෂ්ඨත්වය. ඔබේ දරුණුකමට වඩා මගේ දරුණුකම ලොකුයි. ඔබට වඩා මම සැරයි. ඔබට වඩා මම ධනවත්. ඔබට වඩා මම බලවත්. අන්න ඒ වයින් තමයි පින්නතුනේ ජය පරාජය කියන එක තීරණය වෙන්නේ. එහෙනම් ලෝකය කියලා කියන්නේ එකිනෙකා තරඟෙට මමත්වය වැඩි කරගන්න ලෝකයක්. ඔයගොල්ලෝ ඇත්ත පරීක්ෂණය කරලා තීරණය කරලා බලන්න ඇත්තටම අපි ඒකද කරන්න කියලා. අපි ඒකද කරන්න කියලා තීරණය කරලා බලන්න. එතකොට ධර්මයේ අහන්න ආවමත් තියෙන මොකද්ද? ඒකත් මමත්වයේ තියෙන්නේ. මමත්වය හොල්ලන්නේ නැහැ. එහෙම ගන්නට අල්ලගෙන ඉන්නේ. සමහර අය කියන බණ වලට විසි වෙයි කියලා මම බලාගෙන ඉඳලා තියෙනවා. මෙහෙම පුටුව තදින් අල්ලගෙන ඉන්නේ. ඇයි? විසි වෙයි කියලා.
තව 21 කියලා. මමත්වයේ අත්හැරියොත් මට මොකවත්ම නෑ නේද මම හිඟන්නෙක් වෙනව නේද කියලා හැඟීමක් ඇති වෙනවා. හොඳට අත්දැකීමෙන්මයි ඒක අපි කියන්නේ. මොකද අපිටත් ඇති වුණා. වැඩක් නෑ නේද? ඒකට මොනව ලැබුවා? මොන තත්ත්වයට ගියා? වැඩක් නෑනේ. ඒකට මට නෙමෙයිනේ. රජකම ලැබුවත් මමත්වයේ දුරු කරපු කෙනෙකුට වැඩක් නෑ. ඇයි? මම නෙමෙයි මට නෙමෙයි. ඉතින් පින්නතුනේ මේ මමත්වයේ දුරු කරගනු ලබන්නේ අතිශයින්ම සංසාරික අවබෝධයක් ජීවිත අවබෝධයක් තියෙන කෙනෙක්. ජීවිතේ රැක ගන්න වෙර දරනවා වගේම මිනිස්සු මමත්වයේ රැක ගන්න වෙර දරනවා. මමත්වයේ වැඩි කර ගන්න වෙර දරනවා. මේ ලෝකෙ වෙනතුනේ හරීම දුර්ලභයි මමත්වයේ නැති කර ගැනීම සඳහා කටයුතු කරන අය.
මමත්වයේ තියෙන අයට පින්නතුනේ මමත්වේ නැති අයව පේන්නේ දුර්වලයෙක් හැටියට. මමත්වයේ තියෙන අයට පේන්නේ මමත්වේ නැති අයව දුර්වලයෙක් හැටියට. ඒකට හේතුව තමයි පුහු ජයග්‍රහණය පස්සේ ඒගොල්ලෝ හඹාගෙන යන දේවල් පස්සේ අර මමත්වය නැති අය හඹාගෙන යන්නේ නැති නිසා. ඊට පස්සේ හිතනවා අර යාරි දුර්වලයි. මොඩ මිනිස්සෙක් හැපෙන්න ඇඟට ආවත් අයින් වෙලා යනවා. දෝරේ මිනිස්සෙ හිතන්නේ කොහොමද මට පරාද වුණා බය වුණා කියලා හිතනවා. රුචිරෝම කියන යක්ෂයෙක් හිටියා. එයාගේ ඇඟේ මේ ලෝම ඉදිකටු වගේ. තව කෙනෙක් හිටියා කරරෝම කියලා කෙනෙක්. ඒකට ඉදිකටු වගේ තියෙන එක්කෙනා ඇවිල්ලා ඇඟේ හැපිලා දෙන බුදුහාමුදුරන්ගේ. බුදුහාමුදුර ටිකක් එහාට වෙලා තියෙනවා. යකා අහනවලු මට බයද? මම තොකට බය නැහැ කිව්වා. ඔබට තියෙන ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. ඉතින් යක්කු කියලා කියන්නේ මේ මිනිස්සුම තමයි. මේ මිනිස්සුම එක්තරා දිවි පෙවතකටපත් වුණාට පස්සේ ඒගොල්ලෝ යක්කු මේ රටේ ඉඳලා තියෙනවනේ නේද යක්ෂ ගෝත්‍රය මේ වගේ ඒ තමයි යක්කු. වැඩි ගෝත්‍රය වගේ ගෝත්‍රයක් තියෙනවා. දැනුත් ඒ ගෝත්‍ර තියෙනවා. දැන් ගෝත්‍ර වෙනස් නම් වලින් තියෙන්නේ. තරඟ කරන ලෝකේ තරඟ නොකර සිටිනවා. වාද කරන ලෝකේ වාද නොකර සිටිනවා. මමත්වයේ වැඩි කරන පන්තියක් දැම්මොත් පිරිස වැඩිපුර එයිද? මමත්වයේ අඩු කරන පන්තියක් දැම්මොත් ඒකට මිනිස්සු වැඩිපුර එයිද? මමත්වයේ වැඩි කරන පන්තියක් දැම්මොත් එහෙම මිනිස්සු වැඩි වෙනතුනේ එතෙන්ට එනවා. මොකද කවුරුත් ආස මමත්වයේ වැඩි දියුණු කරගන්න. මමත්වයේ නැති කරගන්න ලේසියෙන් කෙනෙක් ආස නැහැ. ඇයි වෙනතුනේ මේ මමත්වයේ වැඩි කරගන්න උත්සාහ කරන්නේ? අසාරේ සාර මතිනෝ. සාරේ චාසාර දස්සිනෝ. සරු දේ නිසරු විදියටත් නිසරු දේවල් සරු විදියටත් කල්පනා කරනවා.
එහෙනම් මේ ලෝකයක් සරුයි කියලා හිතාගෙන දුවන දේවල් පස්සේ බුදුවරු දැක්කේ මොකක්ද? නිසරු දෙයක්. මේ ලෝකෙම ජයග්‍රහණයි කියලා හිතන හැම දෙයක් අස්සේම බුදුවරේ දැක්කේ නිසරු දෙයක්, සරු දෙයක් නෙමෙයි. ප්‍රතිඵලය නිසරුයි. ඒ ඕවා අපි ඉගෙන ගන්නේ මේ ගොඩාක් වයසක උදවියකින් මම ඒ කාලේ. ඒ වයසක හාමුදුරු කෙනෙක් හිටියා. උන්වහන්සේ හිටපු නීතිඥයෙක් ඉස්සර. පස්සේ වයසට ගිහිල්ලා මහාන වෙලා ධර්මවල හොඳට ඉගෙනගෙන උන් රටවල් වල ඉන්නවා, ලංකාවෙත් ඉන්නවා. ඉතින් හොඳ ඉහළ ජීවිතයක් ගත කරලා මේ මහාන වෙලා මම දැන් ඉතින් ඔබ වහන්සේ කාලේ හොඳ ප්‍රබුද්ධ ජීවිතයක් ගත කරපු කෙනෙක් නේ. ජීවිතය ගැන මොකද හිතන්නේ? කෝඩ් බෝඩ් දාලා මිනිස් වෙනකොට ගේට්ටු ඇරලා සේවකයෝ තියාගෙන ආරක්ෂකයෝ තියාගෙන හිටපු කෙනෙක් නේ. දැන් මොකද හිතන්නේ? හීනෙන් ගෑ සබන් වගේ. මිනිසුන්ට ලොකු සද්ද දාලා, ලොකු පාට් දාලා, ලොකු නීති මොඩල්ස් පෙන්නලා ලොකුවටම ඉතින් රංගපාපු කෙනෙක් නේ. දැන් මොකද හිතන්නේ? හිනින් ගෑ සබාව වගේ. එතකොට මේසු ජීවිතේ තේරුම් ගන්නකොට ගොඩාක් වෙලාවට හැම පැත්තෙම තැවෙන්න වෙන මට්ටමකට ඇවිල්ලා තමයි මිනිස්සු ජීවිතේ තේරුම් ගන්නේ. පශ්චාත්තාප වෙනවා. අපිට තිබුණේ පොඩි හාමුදුරුවෝ වගේ කාලෙදි මේක තේරුම් ගන්න. අපිට ඒ කාලේ තේරුන්නේ නෑනේ. අපි සල්ලි පස්සෙමයි දිව්වේ. දවසට කොච්චර සල්ලි හම්බ කරනවද කියලා තමයි බැලුවේ. වැරද්ද හරි කරනවා, හරි වැරද්ද කරනවා. අපි ඕන එකක් කරලා දෙනවා. ඒකනේ ඒගොල්ලන්ගේ රාජකාරිය. හරි වැරද්ද කරන එක, වැරදි හරි කරන එක. එනිසා ලෝකෙ දිනන්නේ හරිද, හරිමමද, වැරදිද කියලා කියන්න තීරණය කරන්න හරි අමාරුයි. එහෙම එකක් නැහැ ලෝකේ. හරි වැරද්ද කරනවා, වැරදි හරි කරනවා. හීනෙන් ගෑ සබම් වගේ. ගහපු පදයකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ. සංසාරේ ඔකයි පින්නතුනේ. මුලින්ම තමන්ගේ මනස ගැන, තමන්ගේ මානසික ස්වභාවය ගැන තමන්ටම අවබෝධයක් ඇති වෙන්න ඕන, කලකිරීමක් ඇති වෙන්න ඕන. එවිට තමයි පින්නතුනේ අපි
මේ සංසාරේ දාලා යන්න සංසාරයෙන් මිදෙන්න අත් මිදෙන්න සූදානම් වෙන්නේ. ඉතින් අපි කියන නිවන් දකින්න මාර්ගඵලයක් ලබන්න උත්සාහ කරන්න. එතකොට ඒක ජීවිතේ බුදු කෙනෙක් හමු වේදී හරි ඔබට යම් ප්‍රයෝජනයක් වෙයි. බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා ඔය ශනිකවම ධර්ම අවබෝධය වෙන්නේ ඒ කාලවල වලදී ධර්මයේ සංසාරේ පුරුදු කරපු අය කියලා. ඒ ගොඩක් අමාරු වෙන්නේ සංසාරේ ධර්මයේ පුරුදු කරපු නැති අයට. එකක්. ඊළඟට අපිට සම්පූර්ණයෙන්ම විහෙත විද්වංශනය කරලා සත්‍ය අවබෝධ කරගන්න යම් කිසි කෙනෙකුට බැරි වුණත් එයා දෘෂ්ටි යම් ප්‍රමාණයක අඩු කළා කරත්ත ටිකක් සැහැල්ලු කරගෙන තිබුණොත් එයාට පුළුවන් ස්වර්ග මෝක්ෂ තත්වයන් වලට මේ මනසපත් කරගන්න සුගතිගාමී වෙන්න. දැන් අපි ගොඩාක් වෙලාවට මේ අපුඤ්ඤාභි සංඛාරා අයින් කළා පුඤ්ඤාභි සංඛාරවල මිනිස්සුන්ව හිර කරන ස්වභාවයක් තියෙනවා. අපේ ස්වාමීන් වහන්සේලා අපේ පිරිස. පුඤ්ඤාභි සංඛාරය උනත් පින්නතුනේ ඒක මාන උද්දච්ච විද්‍යාවන් වලින් සිද්ධ කරොත් එහෙම ඒක තද වෙනවා. හිර බර දෙයක් බවට පත් වෙනවා. ඒකනේ එක අවස්ථාවන් වල දේශනා කරන්න ස්වාමීනි මම දකින්නවා පින් කරපු අය අපායේ ඉන්නවා. ඒක මහ බුදුම වැඩක්. පව් කරපු අය දිවි ලෝකේ ඉන්නවා පේනවා. කර්ම විශ්ය ගැන හරි සංකීර්ණයි. පින කරනෝ දැඩි මාන්න උද්දච්ච විද්‍යා කමෙන් අල්ලගෙන ඒ මාන්නේ බරකමට අපාය යනවා. තව එක්කෙනෙක් පව් කරනවා. අපි හිතමුකෝ එයා මැක්ඩොනල්ඩ්ස් එකේ වැඩ කරනවා කියලා හිතමු. KFC එකේ වැඩ කරනවා කියලා හිතමු. ඒක කුකුල්ලෝද කොයිද දෙනගන්නේ. එයා රස්සාවට ගිහිල්ලා සත්තු මරනවා හරි මොනවා හරි දෙයක් කරනවා. හැබැයි මිනිස්සයා දැඩි පිළිකුලෙන් කරන්නේ. එයාට ජීවත් වෙන්න බැරි කමක් නිසා. රස්සාව හැටියට. එයාට ලැබෙන ජොබ් එක හැටියට ඒක කරනවා. එතකොට මොකද වෙන්නේ? බලන්න සංසාරේ පවා පව් පිරෙන ජොබ් එකක් ලෝකෙට දායාද කරලා ගියාම එයාට ඉන්න තැනටත් ඒ පව් වෙනවනේ. අපි නතුන් අහලා තියෙනවද ඒකේ නිර්මාතෘ අයිතිකාරය සේදිවි හානි කරගෙන තමයි නැති වුනේ. ඒකට හේතුව එයා කරන පව් සමුදාය. ඊළඟට එයාට ඉන්න තැනටත් අදත් පව් පොම්ප වෙනවා. පොම්ප. එතකොට අර වැඩ කරපු කෙනා වැඩ කරන්නේ මොකක්වත් නැති ජොබ් එකක් නැසෙසා. කැමැත්තෙන් නෙවෙයි. එතකොට මෙයා මැරිලින් පස්සේ දිව්‍ය ලෝක යනවා. එතකොට දකින්නවා අර පන්තලේ මහදායකගේ අපායේ ගිහිල්ලා අර හෝටලේ වැඩ කරපු මිනිස්සයා අන්න දිව්‍ය ලෝකේ ඉන්නවා. අරක කරේ දැඩි පිළිකුලෙන් එකට නැඹුරු නොවි රස්සාවක් හැටියට ඒ නිසා එයාට පවාඩු වුණා. මෙයා පින කළා. ආමුදුරුවොත් අපෙන් කන්නේ. මේ භාවනා මධ්‍යස්ථානයේ මේ ආයතනයේ පාලකයා මම, අයිතිකාරයා මම හොඳට දකලා තියෙනනේ සභාපතිලා ලේකම්ලගේ සයිස් එක හොඳට දැකලා තියෙනවා. පොච්චේ ඌ හිතන උගේ ගෙදරින් ගියලා අපි කනවා කියලා. ඌට දෙන එකෙන් තමයි අපිට දෙන්නේ කියලා වගේ ඇඟීමක් තියෙන්නේ. හරියම මධ්‍යස්ථාන වල ටෙලිෆෝන් කෝල් එකක් ගන්න
දහපලක අස්සම් කරන්න ඕන. බෙහෙත් ටිකක් ගන්න යන මුදලක් ගන්න තව අස්සම් කරන්න ඕන. බස් කුලියක් ගන්න තව අස්සම් කරන්න ඕන තැන්වල. ඉතින් ඒවා හේතු ඔක්කොම යන දුර ඔක්කොම ලියන්න ඕන කිලෝමීටර් ගාන. ඒ නිසා ඒක ඉතාම භයානකයි. මම පිනතුන්ට කියලාත් තියෙනවා අර භාවනා මධ්‍යස්ථානයක් පූජා කරපු මාළු නිවාස වලට උදව් කරපු ඒ ඔක්කොම කරලා ගෙවල් දොරවල් පවා පිනට දීපු කෙනෙක් අම්ම කෙනෙක් අපායේ. ඇයි? උද්දච්චකම, මාන්නය, ගතින් අතහැරීම, හිතින් අත් නොහැරීමේ පාපය. හිතින් අත්හැරීම. අල්ලගෙන ඉන්නවා නම් අල්ලගෙන ඉන්න. කවුරු හරි වොෂ්රූම් එකට යනකොට අපිට බෑග් එකක් අතට දීලා යනවනේ. අපි යාළුවෙක් මිත්‍රයෙක් වොෂ්රූම් එකට යනකොට මෙන්න මේක අල්ලගන්නකෝ පොඩ්ඩක් කියලා දීලා යනවා. අපි ඒක අල්ලගෙන ඉන්නවද නැද්ද එයා එනකම්? අල්ලන් ඉන්නවා. කොච්චර වෙලාවක් යනකන්ද? ඔව් පොඩි විනාඩි ගානකින් එයා ආයි ආවම දෙන්න. අන්න ඒ විදියට අල්ලන්න. තේරුණා නේද? දැන් මම හරි මේ භාවනා මධ්‍යස්ථානයේ අල්ලගෙන ඉන්නවනම් අල්ලගෙන ඉන්නේ මේ විදියට. අල්ලන්න නැතුව ඉන්න බෑනේ. අල්ලගෙන ඉන්නේ වොෂ්රූම් එකට ගියපු එක්කෙනා එළියට එනකම් බෑග් එක අල්ලන් ඉන්නවා වගේ තමයි අල්ලන් ඉන්නේ. ආපු ගමන් දුන්නා. ජීවිතෙත් එහෙමයි. මේ බොඩි එකත් එහෙමයි. එහෙම අල්ලගන්න. හැබැයි මං ඒ වෙනකන් එයා අල්ලගෙන ඉන්නවා. හැබැයි වෙන කෙනෙකුට උතර ගන්න දෙන්නේ නැහැ මං. තේරෙන්නේ? වෙන කෙනෙක් අපිට රැක ගන්න කියලා විශ්වාසයෙන් දීලා කිව්ව බෑග් එක වෙන එකෙක් ඇවිල්ලා උඹ නිකම්ම ඔක අල්ලන් ඉන්නවනම් දීපම් මට කියලා දයන්නේ. එහෙම බෑ මට දුන්නේ මේක වගකීමකින් ආරක්ෂා කරන්න දුන්නේ. ඉතින් මම ආරක්ෂාවට අල්ලන් ඉන්නවා. හැබැයි කාටද? අයිතිකාරයට දෙන්න. ඒ නිසා ඉතින් කවුරුත් ටෙස්ට් කරලා බලන්න එපා. මොකද අර අයිතිකාරයට මිසක් එහෙම නෑ. ලෝකේ ජනේ ජනයාට අනුකම්පා පිණිස තතේව අනුකම්පාය ජම්බුදීපා ඉදාගතා. ජම්බුද්වීපයේ ඉඳලා ඔබට අනුකම්පා පිණිස මම වැඩම කළේ. එහෙමයි බුදුහාමුදුරුවෝගේ දේශනය මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රකාශ කරේ. බුදුහාමුදුරුවෝත් එහෙමයි. පරහිතකාමීත්වය වෙනුවෙන් බහුජන හිතාය රටවල් වලට ලෝකෙට මිනිස්සුන්ට හිතසුව පිණිස මේ ධර්මය දේශනා කළේ. හිතසුව පිණිස දේශනා කරේ. මමත්වයේ අල්ලගන්නේ සැප විඳින්න. හැබැයි වෙන්නේ මොකද්ද? දුක් විඳින්න. බඹරා අලියාගේ අර කනතොල්ලේ තියෙන වෑහෙන ඒ පැණි බොන්න යන්නේ සතුටක් සැපයක් ලබන්න. නමුත් කනතොල්ලේ පහරින් එයා ඒ සතා මිය යනවා. එතකොට දුක් ලබන්න වෙනවා. පළඟැටියා ආලෝකයේ මීරෙන් ඉපිල යනවා සතුට වෙනවා. නමුත් ඒ ආලෝකයෙන්ම වුන්ව පුලුස්සා දමනවා. ඒ වගේ මිනිස්සුන් ළඟ තියෙන තණ්හාව
ඒ තණ්හාව මේ මිනිස්සුන්ගේ ජීවිත නිස්කාරණය කරනවා, විනාශ කරනවා. ඔවුන්ව දුගතියට, විනාශයට ඇද දානවා. ඔබට බණ අහන්න ඕන නම් ඇත්තෙන්ම හරියට ජීවිතේට තේරුම් ගන්න බණ අහන්න. යම් නුවණක් අවබෝධයක් තියෙන ලෙඩ ඇඳක ඉන්න, මර ඇඳක ඉන්න මිනිස්සෙක්ගෙන් ජීවිතය ගැන අහලා ඉගෙන ගන්න. ඔහුගේ ජීවිතේ ගොඩක් දේවල් වුන් කියාවේ. අපිට එහෙම අවස්ථාව ඕන තරම් ලැබෙනවා. මරණාසන්න අයට පිරිත් කියන්න හම්බ වෙනවනේ. ඉතින් යනකොට එතකොට ඒ අවස්ථාවවල ගොඩාක් අත්දැකීම් ලැබෙනවා. ඒත් කියන කතා ජීවිතේ දුක් වෙන්න හේතු වෙන කාරණා එකතු කරගත් අය, සතුට වෙන්න කාරණා එකතු කරගත් අය, සමහර අය පශ්චාත්තාප වෙනවා, සමහර ජීවිතේ සතුට වෙනවා, සමහර අය දුක් වෙනවා. මැරෙන්න අවසර ගත්ත අය ගොඩාක් ඉන්නවා පින්නතුනේ අපෙන්. දැන් ඇති සායනාංශ මම යන්න ලෑස්තිය, මට යන්න ඕන කියලා මැරෙන්න අවසර ගත්ත අය ඉන්නවා ගොඩාක්. ඒගොල්ලෝ අවසාන මොහොතේදී දැන් යන්න කාලේ අපි තියන්න කියලා ඇවිල්ලා තියෙනවා. දැන් ඇති හිටියා දැන් යන්න. ඉන්න කිව්වාම බෑ කියලා කියනවා වාර කීපයක්ම. ඉතින් ඊට පස්සේ අපි කියනවා එහෙනම් සාන්තව සතුටින් යන්න. මරණාසන්න මොහොතේදී අපිව දකින්න උත්සාහ කරන මිනිස්සු ගොඩාක් ඉඳලා තියෙනවා. ගොඩක් ඉන්නවා, ගොඩක් ඉඳලා තියෙනවා. වචනයක් කතා කරලා මැරෙන්නේ. ඉතින් මං ඔය පාන්සුකුල් වලට සමහරලාට නොගියත්, දාන වලට වැඩි නොගියත්, අර වගේ අවස්ථාවන් වලට මං වඩිනවා. මොකද ඒ වගේ අවස්ථාවක අපිට මිනිස්සෙකුට පිහිට වෙන්න පුළුවන්. පාන්සුකුලේදී තියෙන සෝබනේනේ. කයිවාරුවයි සෝබනේ. ඊට පස්සේ තියෙන්නේ දානෙදිත් ඒක පුරසාරමයි. අවිද්‍යාවයි පුරසාරමයි තියෙන ගොඩාක් වෙලාවට. ඉතින් ඒ වගේ තැන් වලට මම වැඩි යන්නේ නැහැ. ආනල්ට වඩින්නේ. මට එච්චර දෙයක් ඒකේ කරන්න දෙයක් නැති නිසා මං කැම ටිකක් කාලා එයාට ලොකුට දෙයක් දෙන්න නැති නිසා මගේ කාලය අපරාධ වෙන නිසා මම යන්නේ. කොහොමත් භාවනා මධ්‍යස්ථානවල ස්වාමීන් වහන්සේලා ඒ ක්‍රමයට තමයි හැදිලා තියෙන්නේ. උන්වහන්සේලා වැඩියේ පාන්සුගොල් හැම එකටමයි, පිරිත් හැම එකටමයි, දාන හැම එකටමයි වඩින්නේ. ඒ භාවනා මධ්‍යස්ථානවල ඒ සම්ප්‍රදාය ඒවා දීලා තියෙන්නේ ගමේ පන්සලට. ගමේ පන්සලේ හාමුදුරන්ගේ රාජකාරිය අපි පටව ගන්න හොඳ නැහැ. එතකොට සටනක් ඇති වෙනවා. ඒක ඒගොල්ලන්ට දීලා අපේ පාඩුවේ අපි විදර්ශනා ධූරයේ අධ්‍යයනයක් කරනවා. ඒ වගේම ලෝකෙට විදර්ශනා ධූරය පිළිබඳව අපි පණිවිඩයක්, අනුශාසනයක් දෙනවා. ඒ ගැන අමනාප වෙන්න එපා. ඒ නිසා මේ කොටස් දෙකම ඔබ තියාගන්න. බණ භාවනා අධ්‍යයනය සඳහා අපිව තෝරගන්න. ඊට පස්සේ ගමේ පන්සල තමන්ගේ අනිකුත් ඕනෑපාකම් වලට බෝධි පූජාවට, පිරිත් ටිකට, දානෙට, පාන්සුකලට තියාගන්න. වෛද්‍යවරු වගේ තමයි. අපිට පවුලේ වෛද්‍යවරයා කියලා අපිට ඒ වෛද්‍යවරයාගෙන් ඔක්කොම කරගන්න බෑනේ. එයා ඇස් ගැන දන්නේ, සමහරලාට කන් ගැන දන්නේ, සමහරලාට එයා වෙන පද්ධතියක් පිළිබඳව වෛද්‍ය ශාස්ත්‍රය ගැන දන්නේ. එතකොට අපිට තවත් වෛද්‍යවරයෙක් හොයාගන්න සිද්ධ වෙනවා. ඒ පිළිබඳව විශේෂඥයෙක්. අන්න ඒ වගේ පන්සල භාවිතා කරන්න.
මේ හැම ස්වාමීන් වහන්සේ කෙනෙක්ම යම් ශාසනික කටයුත්තක් ආවරණයක් සිද්ධ කරනවා ඇති කියලා මං හිතනවා. කලාතුරකින් කෙනෙක් ඉතින් ශාසනයටම විනයක් කොඩු විනයක් ලෙස මේ ජීවත් වෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. කිසිම හික්මීමක් නැති දැක්කම මිනිස්සෙකුට අපිරිය හිතෙන විදිහේ ජීවිතයක් ඇති නැත්තම් ශාසනයට යම් ආලෝකයක් දෙන පිරිසක් ඇති. ඉතින් මේ කිසි දෙයක් ගැන අපි තරහ උපදවන්න ඕනේ නෑ පින්නතුනේ. බුදුහාමුදුරු දේශනා කරන්නේ සැබෑ මාගේ ආර්ය ශ්‍රාවකයා බුදුන්ට පල්හුරුන් විසින් තලන විට ද්වේෂය නොඋපදවයි. අර වම් කනට ගැව්වහම දකුණු කනත් අල්ලන්න කිව්වා වගේ නෙමෙයිනේ මේක. මේක ඊටත් වඩා දෙයක්. ඒක ඊටත් වඩා දෙයක්. මොකද්ද කියන්නේ? මාගේ සැබෑ ශ්‍රාවකයා බුදුහාමුදුරන්ට පල්හුරුන් විසින් තලන විට ද්වේෂය නොඋපදවයි. එකෙන් අදහස් වෙන්නේ බුදුහාමුදුරන්ට බැඳීම නැති නිසා නෙමෙයි. ඒක තමයි අවබෝධය. ඒක තමයි අවබෝධය. ඒක තමයි මහා කාරුණික ශාසනයේ ස්වභාවය. හැබැයි ඒවට විසඳුම් සැපෙව්වේ නැහැ කියලා කොයිබකවත් සටහන් වෙන්නේ. විසඳුම් සැපෙව්වා. දේශය උපදවා නෙමෙයි. දැන් කෙනෙක් හිතන්න පුළුවන් මෙන්න මෙහෙම තත්ත්වයක්. ඔය ද්වේෂය කියලා කියන්නේ මොකද්ද කියලා. දැන් ඔබේ බෑග් එක කවුරු හරි හොරෙක් ඇදගෙන යන්න උත්සාහ කරනවා. ඔබ මේ බෑග් එක මුදා ගැනීම සඳහා පොරකනවා. කෑ ගහනවා. එහෙම නැත්නම් ඔබ පෙරලනවා, බෑග් එක උදුරනවා. අර පුජ්‍යලයා තර පැත්තෙන් මේකට පොරකනවා, උදුරනවා, ඔබ පෙරලනවා. දැන් මෙතනින් ද්වේෂයෙන් කටයුතු කරන්නේ කවුද? කවුද කටයුතු කරන්නේ? බෑග් එකේ අයිතිකාරයද? බෑග් එක උදුරාගෙන යන්න වෙරදරන හොරාද? එහෙම නැත්තම් දෙන්නමද? මෙයාට මේ බෑග් එක ද්වේෂයෙන් කාගෙවත් බේර ගන්න උවමනාවක් තිබුණේ නෑනේ. මෙයා තව දුරටත් තිබුණු තත්ත්වය ආරක්ෂා කරගන්නට වෙරදරනවා මිස අන්සතු දෙයක් Taman ලබා ගන්නට වෙරදරන්නේ නැති නිසා මෙයා ද්වේෂයෙන් නෙමෙයි කටයුතු කරන්නේ. බෑග් එකේ අයිතිකාරයා. බෑග් එක උදුරන් යන්නට වෙරදරන මිනිසයා තමයි ද්වේෂයෙන් කටයුතු කරන්නේ. එතකොට ද්වේෂය කියලා කියන්නේ පාපකාරී පදනමකින් උපදින ආවේගයක්. මෙයාට තියෙන පාපකාරී ආවේගයකින් උපදුණු දෙයක් නෙමෙයි. මෙයාගේ තියෙන දේ ආරක්ෂා කර ගැනීම සඳහා දරන ප්‍රයත්නයක්. ඒ නිසා අපිට එකපාරට අර ඈතින් ඉඳලා ක්‍රියාවකින් කියන්න බෑ මෙතන ද්වේෂයෙන් කටයුතු කරන්න, මෙතන ද්වේෂයෙන් තොරව කටයුතු කරන්න කියලා. අන්න අර වගේ සාධාරණ පද්ධතියක් තුළ බලන්න ඕන ද්වේෂයෙන් කටයුතු කිරීම හා ද්වේෂයෙන් කටයුතු නොකිරීම කියන தত্ত্বය. ඒ නිසා සරල හඳුනා ගැනීම වලදී බුදුදහම විශාල මුලාවන් වලට සහ විනාශයන් වලට ලක් වෙනවා. මොකද්ද? සරල හඳුනා ගැනීම.
සරල හඳුනා ගැනීම විපත්ති කරයි. නිසා ගැඹුරු හඳුනා ගැනීම දාර්ශනික හඳුනා ගැනීම අවශ්‍ය කරන එවිට ඔබට ලස්සන දිවි පැවැත්මක් ඇති කරගන්නත් ලස්සන මානසික භාවයක් ඇති කරගන්නත් අවකාශය ලැබෙනවා. ඉතින් මේ ධර්ම කරුණ වලින් පින්නතුන්ගේ ජීවිත ආලෝකවත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි සාදු. අද දවසේහි පින් ඇති දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරනු ලැබුවේ චන්ද්‍රා ඉද්දවල ආර්යරත්න පින්වත් මැතිණිය විසින් අරමුණු බවට පත්වන්නේ අප අතරින් සමුගත් ආදරණීය දෙමව්පියන් වන WM විජේතුංග ඉද්දවල පියාණන්ටත් බණ්ඩාර මැණිකේ හේනේගම ආදරණීය මෑණියන්ටත් ඒ වගේ මව්පිය දෙපාර්ශවයේම අභාප්‍රාප්ත වන්නට යෙදුණු ඥාති මිත්‍රාදී සෑම සිළු දෙනාගේම භව ගමන සුගතිගාමී වේවා සද්ධර්මයේ මුණ ගැසේවා ප්‍රාර්ථනීය බෝධියෙන් සැපයින් නිවනින් සැනසේවා කියන උතුම් ප්‍රාර්ථනාව ඇතුව ඒ වගේම කල්යාණ මිත්‍ර ආනන්ද ස්වාමීන් වහන්සේට දුක් නිරෝගී සුවපත් භාවයත් දීර්ඝායු සම්පන්නියත් ශාසන වැඩ කටයුතු සිදු කිරීමට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යයත් ලැබේවා කියලා එතුමිය සෙත් ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ වගේම සද්ධර්මයේ ශ්‍රවණය කරන හැම දිනාටම සද්ධර්ම අවබෝධය පිණිස වේවා හැම දිනාගේ සද්ධර්ම අභිලාෂයන් සාර්ථක වේවා කියලා එතුමිය සෙත් පතලා තියෙනවා. ඉතින් අපත් මේ මොහොතේදී එතුමියට ඒ චන්ද්‍රා ඉද්දවල ආර්යරත්න පින්වත් මැතිණියට ඒ දූමුණුපුරු හැම දිනාටම පවුලේ හැම දිනාටම රත්නත්‍රය ආශිර්වාද ශක්තිය ලැබේවා සියලු යහපත වේවා සියලු සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු වෙල සමිෂ්ඨ සිද්ධ වේවායි ධර්මානිසංස බලයෙන් හැම දිනාටම සියලු යහපත වේවායි කියා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වණ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti පඤ්ඤාවන්තස්ස හේතු චතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිඤ්ඤතු සම්බුදු සරණයි සෝපත්තේවා සෝපත්තේවා